හොඳයි අපි හාමුදුරනේ වසරක් ගෙවිලා තවත් වසරක් උදා වුණා. දැන් අපි ගත කරන්නේ 2019 වසර. සියලු දෙනාම නව වසරක් එළඹෙනකොට කඩි මුඩියේ නව වසර පිළිගන්න සූදානම් වෙනවා. අපි හාමුදුරනේ අලුත් අවුරුද්දක් ලැබුවා කියලා හැමෝම කතා කරන නව වසර බෞද්ධයන් විසින් සකසාගත යුත්තේ කෙසේද? බෞද්ධයන් විසින් වර්ධනය කරගත යුතු ගුණධර්ම මොනවද? මේ නව වසරේ තියෙන වටිනාකම් මොනවද? බුදුදහමට අනුව අපිට විග්‍රහ කරලා දෙන්නකෝ අපේ ස්වාමින් වහන්සේ. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි. 2019 විවාහාරික වශයෙන් නව වසරක් උදා වෙලා දිනයක් ඉක්මලා තියෙන මේ මොහොත අපි කවුරුත් කල්පනා කරගන්න ඕනි මේ අලුත් අවුරුද්ද බෞද්ධයන් විදියට අපි සැමරීමේදී අපි මූලික කරගත යුතු, අපි කල්පනා කරගත යුතු, අපි අදිෂ්ඨාන කරගත යුතු කරුණු කාරණා රාශියක් අපි සතුව තියෙනවා. ඒ ඔක්කොටම කලින් සිහිපත් කිරීමක් කරන්නම්. පින්වත්නි, මේ අවුරුදු කියලා කියන්නේ කාලය මැනගැනීමේ එක සම්මුතියක්. එහෙම නැතුව මෙහි ඇති වෙන විශේෂ වටිනාකමක් දකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට එක්තරා විදියක සිහිපත් කිරීමක්, අපිට එක්තරා විදිහට පණිවිඩයක්, හරියට නිකන් දෙවියන්ගේ පණිවිඩයක් එනවා වගේ තවත් අවුරුද්දක් වයසට ගියා කියන පණිවිඩය අපිට මේ අවුරුද්දත් එක්ක ගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන්ම උපන්දින ආදී දේවල් සමරනකොට අපි දැකලා තියෙනවා බොහෝ දෙනෙක් මේ උපන්දිනය කියන එක බොහොම උත්සවශ්‍රීයෙන් සමරන බව. නමුත් විය යුත්තේ ඒකද කියන එක බෞද්ධයෝ විදිහට අපි කල්පනා කරලා බලන්න ඕනේ. මොකද දැන් උපන්දිනයක් සමරනවා කියන එක පින්වත්නි මේ කේක් කාලා සතුටු වෙන්න ඕනේ අවස්ථාවක් නෙමෙයිනේ. Taman අවුරුද්දක් වයසට ගියා කියන පණිවිඩය තමයි Tamanගේ උපන්දිනයත් එක්ක Tamanට එන්නේ. එතකොට එහෙම Taman අවුරුද්දක් වයසට ගියා කියන පණිවිඩය Tamanට ලැබුණට පස්සේ ඒක මේ කේක් කපලා සින්දු කියලා විනෝද වෙන්න ඕනි අවස්ථාවක්ද නැත්නම් ධර්ම සංවේගී උපදවාගෙන පැත්තකට ගිහිල්ලා කල්පනා කරන්න ඕනිද බලන්න. අනේ දෙයියනේ මං අවුරුද්දක් වයසට ගිහිල්ලානේ. මං දැන් ක්‍රමානුකූලව මරණයට ලං වෙලානේ. දුර්ලභව ලැබිච්ච මිනිසත් බව කෙමින් ගෙවිලා යනවනේ කියලා. කෙනෙකුට පුළුවන් නම් කල්පනා කරගන්න. අන්නේ කල්පනා කිරීම තුළ ඔහුට පුළුවන් පින්වත්නි මේ විවහාරයෙන් නමුත් සම්මුතියෙන් නමුත් ලොකු ප්‍රයෝජනයක්, ලොකු අර්ථයක් තමන්ගේ ජීවිතයට සපයා ගන්න. අන්න ඒ වගේ තමයි දැන් බොහෝ දෙනෙක් කියනවා මේක ක්‍රිස්තු වර්ෂය, මේක මෙහෙම එකක්, මේක අහවල් එකක් ආදී වශයෙන්. මේකට එක දේවල් කියනවා. සමහරු කියනවා අපි අවුරුදු සමරන්නේ නැහැ, මේක ක්‍රිස්තු වර්ෂයක් කියලා. සමහරු කියනවා මේක නෙමෙයි නියම අවුරුද්ද, බක් මාසේන මීන රාශියෙන් මේෂ රාශියට ග්‍රහයන්ගේ මේ මාරු වීම තමයි හරි අවුරුද්ද කියලා. සමහරු පින්ගන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියත් එක්කම කාලය මනින්න බලාපොරොත්තු වෙන ඒක බුද්ධ වර්ෂ ක්‍රමයට තමන්ගේ අවුරුද්ද කරගෙන ජීවත් වෙනවා. පින්ගන්නේ මේ කොයි ක්‍රමයෙන් නමුත් කමක් නැහැ, කාලය මැනගන්න පුළුවන් කමක් තියෙනවනම්. ඇත්තටම අපි සම්මුතිය තුළ පැටලෙන්න හොඳ නැහැ. අපි සම්මුතිය බදා ගන්න හොඳ නැහැ. මොකද අපිට සම්මුති ලෝකයේ තුළ ජීවත් වෙන්න වෙලා. ඒ නිසා මේ කාලේ පාවිච්චි කරන්නේ ක්‍රිස්තු වර්ෂ නම් මගේ පුද්ගලික අදහස තමයි මේක ආයි අමුතු පැත්තකට පෙරලා ගන්න උත්සාහ කරන්න එපා. මේ මොකෙන් හරි කමක් නැහැ පින්වත්නි. ඔබට මතක් වෙනවා නම් ඔබ වසරක් වයසට ගියා කියලා. ඔබට මතක් වෙනවා නම් ඔබ ක්‍රමානුකූලව මරණයට ලං වුණා කියලා. ඒක පින්වත්නි අවුරුද්දකට සැරයක් හරි කමක් නැහැ. Tamanට කොහොම හරි මතක් වෙනවා නම් ඒකමයි විය යුත්තේ. එනිසා අලුත් අවුරුද්දත් එක්ක ඔබ පින්වත්නි ප්‍රාර්ථනා කරගන්න, ඔබ මතක් කරගන්න තමන් අවුරුද්දක් වයසට ගියා කියලා. තමන්ට ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේ අවුරුද්දක් අපිට අහිමි වුණා කියන එක මතක් කරගන්න. අන්න ඒකත් එක්ක තමන්ගේ අලුත් අවුරුද්ද මේ විවාහයෙන් හරි කමක් නැහැ තමන්ට සිහිපත් කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. එහෙනම් පින්වත්නි මෙන්න කල්පනා කරගන්න. 2018 කියන අවුරුද්ද ඉවර වුණා. 2019 කියන අවුරුද්ද උදා වුණා. එහෙනම් මට මනුස්ස ජීවිතේ කුසල් රැස් කරගන්න තිබ්බු, බණ භාවනා කරගන්න තිබ්බු තවත් කාලයක් නිමා වුණා කියන පණිවිඩය තමයි මේ 2018 කියන කයින් වෙලා 2019 කියන පණිවිඩෙත් එක්ක අපිට ලැබෙන්නේ. එහෙම නැතුව මෙහි ඇති පින්වත්නි වෙන විශේෂ වටිනාකමක් නැහැ. ඇත්තටම මේක මේ පිටරටියන් විසින් සකස් කරපු දින කැලෙන්ඩරයේ නිමා වීම නෙමේ සිද්ධ වුණේ. 2018 වර්ෂයේ දෙසැම්බර් 31 නිමා වුණා. 2019 වර්ෂයේ ජනවාරි 1 වෙනිදාව කියලා කියන්නේ මේ ඔවුන් සකස් කරපු කැලෙන්ඩරයේ නිමා වීම සිද්ධ වුණා. ඊළඟට දැන් අපිට ආපහු දකින්න පුළුවන් කමක් ලැබෙනවා අප්‍රේල් මාසේ තව අලුත් අවුරුද්දක් සමරනවා. එතකොට මොකද්ද මේ අලුත් අවුරුද්ද? මේක ජ්‍යොතිෂය අනුව ගත්තාම ඒගොල්ලෝ කියනවා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීම. නේද? අන්න ඒ ආපහු මේක කැරකිලා මුලට ආවා කියන සංඥාවෙන් ඒක අලුත් අවුරුද්දක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් සමහරු බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියත් එක්ක මේක අරගෙන මනින ගතියක් දකින්න ලැබෙනවා කියන එක මම කලිනුත් සිහිපත් කරා. එහෙනම් පින්වත් මේ කොහොම හරි කමක් නැහැ. ඔබට දැනෙනවා නම් යමක් නිසා කාලය ගෙවිලා ගියා කියලා. අවුරුද්දක් වගේ කාලයක් ඉක්මලා තියෙනවා කියලා ඔබට මතක් වුණා නම් දින 365ක් ගෙවිලා ගියා කියලා ඔබට මතක් වුණා නම් ඔබ අවුරුද්දක් තවත් වයසට ගියා කියලා ඔබට මතක් වුණා නම් ඔබ මරණය කරා තවත් අවුරුද්දක් ලං වුණා කියලා මතක් වුණා නම් පින්වත්නි මේක ක්‍රිස්තු වර්ෂ වේවා වෙනත් වර්ෂ වේවා බුද්ධ වර්ෂ වේවා මේ ඕනෑකින්
මේක වටිනවා පින්වත්නි. ඒ නිසා මේක ඒ තරම් ලොකුවට මේ තකන්න ඕනි කාරණාවක් නෙමෙයි. මේක සාමාන්‍ය සම්මුතියක් විතරයි. ඉතින් ඔබ සිහිපත් කරගන්න ධර්මානුකූලව තමන් වසරක් වයසට ගියා කියලා. මේ ලබන වසර කියන්නේ ලැබෙන නව වසරේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න, තමන්ගේ ජීවිතය කුසලයෙන් පෝෂණය කරගන්න. මොකද අපි මරණයට අවුරුද්දක් ලං වෙලා. එහෙනම් ලැබිච්ච පණිවිඩය නිසා ඔබ සිහිපත් කරගන්න. තව මේ ඉතිරි වෙලා තියෙන පුංචි කාලයේ මගේ ජීවිතේ කුසලයෙන් පුරවනවා. මේ ඉතිරි වෙලා තියෙන පුංචි කාලයේ මගේ ජීවිතේ සමාධියෙන් පුරවනවා. මේ ඉතිරි වෙලා තියෙන පුංචි කාලයේ මගේ ජීවිතය ප්‍රඥාවෙන් පුරවනවා. සංසාරයේ ඇතිතතු යථාර්ථයෙන් අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒ යථාර්ථය දැකලා ඇති වෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම වඩා වර්ධනීය වෙන අවුරුද්දක් වේවා. උතුම් ධර්ම රත්නයේ නිරතුරුවම සිහි වෙන අවුරුද්දක් වේවා. උතුම් සංඝ රත්නයේ නිරතුරුවම ඇසුරු කරන්ට ලැබෙන අවුරුද්දක් වේවා. අන්න එහෙම අලුත් අවුරුද්දක් ඔබට ලැබුවොත් පින්වත්නි මේ සමරුවා වූ අවුරුද්දත් ඒ තරම් නරක අවුරුද්දක් වෙන එකක් නෑ. එහෙමයි අපේ හාමුදුරනේ. දැන් ඔබ වහන්සේ සඳහන් කළ ආකාරයටම නවවසරක් උදා උනෑන් අනතුරුව එකිනෙකාට සුබ පතා ගන්නවා. Tamanගේ හිතමිතුරන්ට, ඥාතීන්ට මේ සියලු දෙනාටම සහ දැන් පාරට බැස්සොත් එහෙම Tamanගේ ඉදිරියට මුණ ගැහෙන ඕනම කෙනෙක්ට සුබ පතන්න අමතක කරන්නේ නැහැ. සිනහාමුසු මුහුණින් ඒ අයට සුබපැතුම් එකතු කරනවා. ඒ විතරක් නෙවෙයි සමාජ ජාල වෙබ් අඩවි හරහා, කෙටි පණිවිඩ හරහා, දුරකථන ඇමතුම් හරහා මේ සෑම ක්‍රමයකින්ම සුබපැතුම් එකතු කරනවා. සමහර වෙලාවට මේ ගත වුණ වසර පුරා, පරණ අවුරුද්ද පුරාවට මූණ බලන්නේ නැති වෙන්න පුළුවන්. කතා බහ කරන්නේ නැති වෙන්න පුළුවන්. මූණට මුණ ගැහුණත් අහක වලාගෙන යනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ අලුත් අවුරුද්දක් උදා වුණාට පස්සේ අපේ හාමුදුරුවනේ මේ පළවෙනි දවසේම අවුරුද්දේ පළවෙනි දවසේම මේ මුණ ගැහෙන කෙනාට සුබ නව වසරක් වේවා, උදා වූ වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා මේ ආදී කොටගත් විවිධ සුබපැතුම් පාඨ වලින් අනේකාට සුබ පතන්න සියලු දෙනා පෙළඹෙනවා. අපේ හාමුදුරනේ මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති මේ සුබ පැතීම තුල තියෙන්නේ මොන වගේ කරුණක්ද? ඒ තුල තියෙන අර්ථය කොමක්ද? මෙහිම සුබ පැතීම තුල ඇත්තටම ලැබුවා වූ වර්ෂය සුබ වෙනවද? ඔව් මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේදී පින්වත්නි අපි දන්නවා මේ අලුත් අවුරුදු උදාවත් සමගම බොහෝ දෙනෙක් Tamanට හම්බෙන කෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියන පැතුම හදවතින්ම පැතුවත් නැත්නම් හිතේ එකක් තියාගෙන කටින් එහෙම සුබ පැතුවත් බොහෝ දෙනෙක් මේ අලුත් අවුරුද්දට සුබ පතනවා කියන කාරණාව सिद्ध කරනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ බෞද්ධයෝ විදියට පින්වත්නි අපේ අලුත් අවුරුද්ද සුබ වෙන්න නම් දැන් ගිය අවුරුද්දෙත් අපිට එහෙම කට්ටිය සුබ පැතුවානේ. ඊට කලින් අවුරුද්දෙත් එහෙම අපිට කට්ටියක් සුබ පැතුවානේ. හැබැයි අපේ ගිය ගෙවිච්ච අවුරුද්ද ඇත්තටම සුබ වුණාද කියලා තමන් කල්පනා කරලා බලන්න. ඊට කලින් සුබපතු අවුරුද්ද එහෙම සුබභාවයටපත් වුණාද කියන එක ඒත් තමන් කල්පනා කරලා බලන්න. අන්න පින්වත්නි එහෙනම් කවුරුත් සුබපැතුවට මේ අලුත් අවුරුද්ද සුබභාවයටපත් වෙන්නේ නැහැ. අලුත් අවුරුද්ද සුබභාවයටපත් වෙන්න නම් අලුත් අවුරුද්ද සැබවින්ම සුබ වීමට තමන්ගේ ජීවිතය අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරගත යුතුයි. ඒ යම් කෙනෙකුගේ ජීවිතය අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය වුණා නම් අන්න ඔහුට පින්වත්නි මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඒකාන්තයෙන්ම සුබ එකක් බවට පත් වෙනවා. අනිත් එක තමයි ඔබ කවුරුත් වරදවා හිතන්න එපා පින්වත්නි මේ කතන්දරේ කියන්න උනාට. දැන් ඔබ හිතනවා ඇති අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වම අපේ කාටත් ලෙඩ හැදෙන්න නැතුව තියෙයි. අපේ කවුරුත් වයසට යන්න නැතුව තියෙයි. අපේ කවුරුත් මැරෙන්න නැතුව ඉඳී. මෙහෙම කාරණා හිතන්න එපා. මරණ ධම්මම්මා මීයති අලබ්බනීයට්ටාන. ව්‍යාධි ධම්මම්මා ව්‍යාධීති අලබ්බනීයට්ටාන. ජරා ධම්මම්මා ජීරති අලබ්බනීයට්ටාන. නස්සන ධම්මම්මා නස්සීති අලබ්බනීයට්ටාන. කය ධම්මම්මා කීයති අලබ්බනීයට්ටාන. නැසෙන ධර්මයන් නැසෙන්න එපා කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒවා නැසෙනවාමයි. අනේ මාව මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියන භාග්‍යතුන් වහන්සේ. අපි කාටත් මරණය කියන එක උරුමයි. අනේ මාව ලෙඩ වෙන්න එපා. අනේ මාව වයසට යන්න එපා කියලා කෙනෙක් පතනවා නම් ඒක මුලාවක්මයි. මොකද මේ ප්‍රාර්ථනය කිසිම කෙනෙකුට සඵලභාවයටපත් වෙන්නේ කාටද? සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා කියන චිවාලෝකස්මින්. ශ්‍රමණේක් වේවා, බ්‍රාහ්මණේක් වේවා, මාරේක් වේවා, දෙවියෙක් වේවා, වෙන කවුරුන් හෝ වේවා. මේ කිසිම කෙනෙකුට තමන්ව මරණයටපත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියන කාරණාව කියනවා. එහෙනම් මේ අලුත් අවුරුද්දේ අපි තේරුම් ගත යුතු දේ තමයි පින්වත්නි අපිව මේ අවුරුද්දේ මැරෙන එකක් නැහැ කියලා වරදවා ගන්න එපා. එහෙම වරදවා ගැනීමෙන්ම පින්වත්නි යම් කිසි වෙලාවක ඔබට මේ අවුරුද්දේ දරාගත නොහැකි ඔබේ ඥාතියෙක් හිත මිත්‍රාදියෙක් වෙන් වෙලා ගියොත් දරාගත නොහැකිව පින්වත්නි ඔබේ ජීවිතේ දුකින් දුකටමපත් වෙනවා මිසක් සුබ අලුත් අවුරුද්දක් නම් වේවි කියලා හිතන්න බෑ. හැබැයි පින්වත්නි ඔබට පුළුවන් නම් තථාගත ධර්මයේ මේ ජීවිතේට එකතු කරගන්න අඩුම
පින්වත්නි ඔබ දන්නවා එක අවුරුද්දකට පෝය 12යි. ඔබට පුළුවන් නම් මේ පෝය 12යි සිල් සමාදන් වෙන්න. ආරණ්‍ය සේනාසනයකට තමන්ගේ විහාරස්ථානයකට ගිහිල්ලා හොඳට බණ ටිකක් ඇහෙන තැනකට ගිහිල්ලා උදේ පාන්දර සීලයක පිහිටලා හොඳට බණ ටිකක් අහලා බණ භාවනා කරලා අඩුම ඔබට පුළුවන් නම් 2019 වර්ෂය පෝය 12 සිල් ගන්න අදිෂ්ඨානයක් අරගෙන ඒ පෝය 12 කියන ධර්මදේශනාවන් වලින් කියන ධර්ම පණිවිඩ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. අන්න පින්වත්නි ඔබේ ජීවිතය යහපත්ම යහපත් ජීවිතයක් බවට පත් වෙයි. ඔබේ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් බවට පත් වෙයි. ඊට පස්සේ ඔබේ අලුත් අවුරුද්ද සුබ කරේ අපි සුබ පැතුමු නිසා නෙමෙයි. ඔබ විසින්ම ඔබේ ජීවිතය උඩු යටිකුර කරගත්ත නිසා. ඔබ විසින්ම ඔබේ හිත සකස් කරගත්ත නිසා. අන්න හිත සකස් කරගැනීමේ විපාකයේ විදිහට ඔබේ අලුත් අවුරුද්ද සුබ වෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මතක තියාගන්න. මේ අලුත් අවුරුද්ද සුබ වෙන්න නම් කැලෑ සරණ යන්න එපා, ආරාම සරණ යන්න එපා, ගල් සරණ යන්න එපා, ගස් සරණ යන්න එපා. භාග්‍යතුන් වහන්සේ කියනවා බහුංචේ සරණං යන්ති පබ්බතාති වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා බය තජ්ජිතා. මේ බය වෙච්ච මිනිස්සයෝ පර්වත, කැලෑ, ආරාම, වෘක්ෂයෝ, චෛත්‍යෝ සරණ යනවා. හැබැයි කියනවා නේතං මේ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුංචතු. පින්ගන්නේ මේ සරණ කිසිම උතුම් භාවයක් නැහැ. මේ සරණේ කිසිම පිහිටක් ආරක්ෂාවක් නැහැ. මේ සරණ යෑමෙන් ඔබේ දුක නැති වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මෙන්න මෙහෙම ඔබේ අවුරුද්ද පටන් ගන්න. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියලා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේම හිත පිහිටවන අවුරුද්දක් බවට පත් කරගන්න. උන්වහන්සේගේ ශ්‍රාවක සංගරුවන ඇසුරු කරගෙන, කල්යාණ මිත්‍ර උපදෙස් මත, නිරතුරුවම සිහිය නුවණ ප්‍රඥාව වැඩෙන, නිරතුරුවම සීල සමාධි ප්‍රඥාවන් වැඩෙන, තමන්ගේ ජීවිතේ වීරිය වැඩෙන, ඡන්ද චිත්ත වීර විමර්ශා වැඩෙන, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන පිළිවෙතකට තමන්ගේ ජීවිතය 2019 අවුරුද්ද යොමු කරන්න පුළුවන් නම් පින්ගන්නේ මෙන්න අහන්න දෙයක් නැහැ. ඔබේ ජීවිතය සුබම සුබ අවුරුද්දක් බවට පත් වෙයි. දානෙන් පෝෂිත අවුරුද්දක් බවට පත් කරගන්න. සීලෙන් පෝෂිත අවුරුද්දක් බවට පත් කරගන්න. ශ්‍රොතයෙන් පෝෂිත අවුරුද්දක් බවට පත් කරගන්න. ත්‍යාගයෙන් පෝෂිත අවුරුද්දක් බවට පත් කරගන්න. ප්‍රඥාවෙන් පෝෂිත අවුරුද්දක් බවට පත් කරගන්න. මෙන්න මෙහෙම අවුරුද්දක් ඔබට ලැබුණොත් පින්වත්නි ඒකාන්තෙම මේ අවුරුද්ද සුබ වේවිමයි. එහෙම නැතුව මේ මූණිච්චාවට කවුරුත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා කළාට නම් මේ අවුරුද්ද සුබ වේවි කියන එක හිතන්න එපා පින්වත්නි. මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැර වෙනත් කිසිවෙකුට බෑ ඔබේ මේ අවුරුද්ද විතරක් නෙමෙයි පින්වත්නි මෙතනින් මත්තට ලැබෙන අවුරුදු කිහිපයක් මේ අවුරුදු කිහිපය විතරක් නෙමෙයි මේ ජීවිතින් පස්සේ ලැබෙන සංසාර ජීවිතයත් සුවපත් කරන්න නම් සුවපත් වෙන්න නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම සරණ කරගන්න. භාග්‍යතුන් වහන්සේවම සරණ කරගන්න. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාම සරණ කරගන්න. මේ සරණ තුනේ නිවැරදිව පිහිටුවොත් පින්වත්නි ඊළඟ අලුත් අවුරුද්දේ ඔබට කවුරුත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා නොකීවා කියවන. ඔබේ අලුත් අවුරුද්ද අසුබ වෙන අලුත් අවුරුද්දක් නෙමෙයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවි. කිසිම කෙනෙකුට සුබභාවය ඔබෙන් හොරකම් කරන්න නම් බැරි වේවි. ඒ නිසා ඒ කාරණාවත් සිහිපත් කරගෙන කෙනෙක් අලුත් අවුරුද්දට මුහුණ දෙනකොට අලුත් අවුරුද්ද සුබ එකක් වෙන්න නම් තථාගත ධර්මයේම පිහිට කරගන්නවා කියන සංඥාවෙන් අලුත් අවුරුද්දට මුහුණ දෙන්න ඕනි. එහෙමයි අපේ හාමුදුරනේ මට මොහොතකට අවසර දෙන්න ගීතමය විරාමයකට යොමු වෙන්න. ගීතමය විරාමයෙන් අනතුරුව යලිත් අපි මහිම රේඩියෝ ධම්මානුධාම පටිපදා වැඩසටහනත් සමග සම්බන්ධ වෙමු. හොඳයි ශ්‍රාවක හිතවතුනි ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ මහිම රේඩියෝ ධම්මානුධම්ම පටිපදා වැඩසටහනත් සමග www.mahima.lk අපගේ වෙබ් අඩවිය හරහා ඔබට ශ්‍රවණය කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මහිම රේඩියෝ Facebook ගිණුම Facebook පිටුව හරහාත් සජීව ලෙස ඔබට මේ වැඩසටහන ශ්‍රවණය කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි හිතවතුනි ඔබට මතක් කරන්නට ඕනේ මහිම රේඩියෝ ධම්මානුධම්ම පටිපදා වැඩසටහනේ පසුගිය වැඩසටහන් මහිම රේඩියෝ YouTube පිටුවට පිවිසුනොත් ඔබට දැක ගන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා මහිම රේඩියෝ පැරණි වැඩසටහන් සහ නව වැඩසටහන් පිළිබඳව ඉක්මනින් දැනුවත් වෙන්න මහිම රේඩියෝ YouTube පිටුව subscribe කරන්න කියලාත් ඔබට සිහිපත් කරනවා. හොඳයි අපි හාමුදුරනේ අපි අද කතා බහ කරමින් පවතින්නේ අපි කතා බහ කළේ මේ නව වසර පිළිබඳව. මේ නව වසර තුල ඇත්තටම අලුත් වෙන්න හැකියාවක් තියෙනවද? අලුත් අවුරුද්ද ඇත්තටම ධාර්මිකව
සුබ කරගන්නේ කොයි ආකාරයෙන්ද? ඒට කල යුත්තේ මොන වගේ දේවල්ද කියන කාරණයි අපි කතා බහ කරමින් පවතින අපේ හාමුදුරනේ. අපි අනාගත පරපුර පිළිබඳව කතා බහ කරමු අපේ හාමුදුරනේ. දැන් මේ නව වසර තුල මේ අලුත් වීම තුල අපේ අනාගත පරපුරට දරුවන්ට මොන වගේ අදිෂ්ඨානයක්ද Tamanගේ ජීවිතයට ගන්න හැකියාවක් තියෙන්නේ? ඒ අදිෂ්ඨාන තුල දරුවන් හැදෙන්නට අවශ්‍ය කරන පිළිවෙත කොයි වගේද? අපි ඒ පිළිබඳව සිහිපත් කරමු. බොහොම වටින ප්‍රශ්නයක් අපිට කතා කරන්න ලැබෙන බොහොම අඩු. ඒ කියන්නේ පුතේ බොහෝ වෙලාවට ওই ධර්මදේශනාවලට ගියත් අපිට මිනිස්යන්ගේ සංස්කාර පිළිබඳව වූ වරදවා ගැනීම දුරු කරන්න බණ කියනවා මිසක් මේ දරුවන්ගේ යුතුයකම් දෙමව්පියන්ගේ යුතුයකම් ආදිය මතක් කරලා දෙන්න ලැබෙන අවස්ථා අඩුයි. එහෙම පිරිසක් අපිට ලැබෙනවා අඩුයි. ඒ නිසා මෙවැනි ප්‍රශ්නයකදී හෝ ඔවුන්ගේ යුතුයකම් ටික ඔවුන්ට මතක් කරලා දෙන්න පුළුවන් නම් මේක බොහොම වටිනවා. මගේ පුතේ හොඳට මතක තියාගන්න. දරු සම්පත කියලා කියන්නේ රටේ අනාගතයයි. මේ ජාතිය අනාගතයයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනාගතයයි. ඒ නිසා පින්වත්නි රටේ සම්පත වෙන මේ දරු සම්පත අනිවාර්යෙන් ඔබ රැක ගන්න ඕනේ. පින්වත්නි මේ වගකීම සම්පූර්ණයෙන්ම අම්මලට යන එකක්. පුතේ දරුවෝ විදිහට ඔබ කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් හික්මිච්ච බෝසත් පුතුණුවෙක් බවට පත් වෙනවා. බෝසත් දියණියක් බවට පත් වෙනවා. ලොකු මිනිසෙක් වෙන්න නෙමෙයි, ලොකු තැනැත්තෙක් වෙන්න නෙමෙයි, හොඳ තැනැත්තෙක් බවට පත් වෙනවා. හොඳ මිනිසෙක් බවට පත් වෙනවා. වෛද්‍යවරයෙක් වෙනවා කියන තැන නෙමෙයි, ඉංජිනේරුවෙක් වෙනවා කියන තැන නෙමෙයි, සත්පුරුෂයෙක් වෙනවා කියන තැනට එන්න. කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන තැනට එන්න. බෝසත් දරුවෙක් වෙනවා කියන තැනට එන්න. එකතු කරගන්න දරුවෙක් නෙමෙයි, අතහරින දරුවෙක් බවට ඔබපත් වෙන්න. අනිත් අයට ඊර්ෂ්‍යා කරන දරුවෙක් නෙමෙයි, අනිත් අයට කුහක කරන දරුවෙක් නෙමෙයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාදී ගුණධර්ම වඩන දරුවෙක් බවට ඔබපත් වෙන්න. විචූරණ ආභරණ දාලා සමාජයේ කැපිපෙන්න හදන දරුවෙක් නෙමෙයි, සංවරකම තුලින් සමාජයේ ඉස්මතු වෙන දරුවෙක් බවට පත් වෙන්න. අම්මලා තාත්තලාට බැනලා තමන්ගේ ලොකුකම ලෝකයට පෙන්නලා අම්මලව තාත්තලව විනාශ කරන ජීවිතයක් ගත කරන දරුවෙක් නෙමෙයි, තමන්ගේ සංවරකම දායාදේ කරගෙන හොඳට පොළවේ පය ගහලා අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා අම්මගේ තාත්තගේ මූණේ බල ගෙදරින් එළියට යන දරුවෙක් බවට පත් වෙන්න. අම්මගේ තාත්තගේ දිහා රවන්න ගොරවන්න ඔය ඇස් දෙක මේ අවුරුද්දේ පාවිච්චි කරන්න එපා. අම්මයි තාත්තයි දිහාවට මෙත් සිතවිලි වලින් බරව මගේ රත්තරන් අම්මේ මගේ රත්තරන් තාත්තේ කියලා ඒ මූණේ ඉඹලා ගෙදරින් එළියට බහින්න රත්තරන් දරුවෙක් බවට ඔබ මේ අවුරුද්දේපත් වෙන්න. ඔබ ඉගෙන ගන්න. ඔබේ අධ්‍යාපනය අනිවාර්යෙන් අවශ්‍යයි. ඔබේ අධ්‍යාපනය තමයි රටේ අනාගතය තීරණය කරන්නේ. හැබැයි ජීවිතය කියලා කියන්නේ මගේ පුතේ ඉගෙන ගන්න ලැබිච්ච එකක් නෙමෙයි. ඉගෙනීම කියන එක අපිට ජීවිතේ ජීවත් වෙන්න උපකාර වෙන යම් කාරණා කිහිපයක් විතරයි. ඒ නිසා ඔබට මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතය ලැබුණේ ඉගෙනගෙන විවාහ වෙලා දරුවෝ හදලා නිකන් හිස් අතින් මැරලා යන්න නෙමෙයි. අන්න ඒ කාරණාව මතක තියාගන්න. ඒ කාරණාව මතක තියාගෙන මේ දුර්ලභව ලැබිච්ච මිනිසත් භවය ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බොහෝ වේලාවක් කැප කරන ජීවිතයක් බවට පත් කරගන්න. පුළුවන් හැම වෙලාවකම ගමේ ආරණ්‍යයට විහාරස්ථානියට ගිහිල්ලා මලක් පහනක් පූජා කරලා විනාඩි 5ක් 10ක් බණ භාවනා කරගෙන තමන්ගේ නිවසට සංසුන්ව සංවරව යන්න පුරුදු වෙන්න. එහෙම නැතුව පැය 24ම පොත් පෙළ එල්ලලා හිටියා කියලා වැඩක් නැහැ. මේක තමයි යථාර්ථය. එහෙම හිටියයි කියලා බොහෝ ලොකු මිනිස්සුන් බිහි වෙන්නෙත් නැහැ. මොකද මැරෙන වෙලාවට මේ හැම භෞතිකයක්ම දාලා යන්න වෙනවා මගේ දත්තරම් පුතේ. ඒ නිසා මතක තියාගන්න. ඔබේ ජීවිතය ධර්මය තුලින් පෝෂණය කරගන්න දරුවෙක් බවට පත් වුණොත් මේ අලුත් අවුරුද්ද විතරක් නෙමෙයි, මතු ලබන්නා වූ සියලු අලුත් අවුරුදුත් මේ සංසාර ජීවිතෙන් පස්සේ ලැබෙන සියලු කාලයත් ඔබට සුබම සුබ එකක් බවට පත් වේවි. එහිනම් වාදයක් හෝ විවාදයක් නැහැ. සයි කාරණාවත් සිහිපත් කරලා දරුවන්ට ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම මේ ලැබුවා වූ නව වසර මේ ලෝකේ යම්කිසි සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් මේ පින්වත් දරුවන්ගේ චිත්ත ශක්තිය වැඩි දියුණු කරන වර්ෂයක් බවට පත් කරවීමට ඒ දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා. ඒ සඳහා අපි කරගත්තා වූ සියලු කුසලියනුත් මේ පුංචි දරු පැටවුන්ට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඒ ප්‍රශ්නයට පිළිතුරු නිමා කරනවා. එහෙමයි අපේ හාමුදුරනේ. ඔබ වහන්සේගේ ඒ කතාවත් එක්කම මට හිතුණා අපේ හාමුදුරනේ මේ දෙමව්පියන් විදිහට, මව්වරුන් විදිහට, පියවරුන් විදිහට දරුවෝ වෙනුවෙන් කළ යුතු යුතුයකම් සිහිපත් කරන්න පුළුවන් නම් එයත් වටීවි. මොකද දැන් සමහර වෙලාවට මේ යුතුයකම් පිළිබඳව, වගකීම් පිළිබඳව මනසේ ඉඩක් වෙන්නේ නොවීමත් මේ ගැටලු වලට හේතුවක් වෙලා තියෙනවා අපේ හාමුදුරනේ. ඒ නිසා අපි ඒ පිළිබඳවත් සිහිපත් කරමු. ඔව්. ඊළඟ කාරණාව තමයි මේ දෙමව්පියෝ කියන කාරණාව. අපි කියන්නේ මේ දරුවෝ වගේමයි දෙමව්පියනි ඔබට තියෙන ලොකු යුතුයකමක්. ඔබ පහුගිය අවුරුදු වල මේ කාරණාව කළාද නැද්ද කියන්න නම් මම දන්නේ නැහැ. නමුත් ඔබට දෙමව්පියෝ විදිහට තියෙනවා පින්වත්නි ලොකු යුතුයකමක්.
ඒක මේ අවුරුද්දේවත් දරුවෝ වෙනුවෙන් ඔබ කලේ නැත්තම් ඔබේ දරුවත් ඔබව කවදාක හෝ බලු කූඩුවට දාන දරුවෙක් බවට පත් වෙයි. ඔබව කවදාක හෝ වැඩිහිටි නිවාසයට දාන දරුවෙක් බවට පත් වෙයි. එහෙම දරුවෙක් නෙමෙයි. පින්වත්නි අද අපේ අම්මලා තාත්තලා බොහෝ දෙනෙක් තමන්ගේ දරුවන්ට කියන්නේ පුතේ ලොකු මිනිහෙක් වෙයන්. පුතේ ලොකු මිනිස්සෙක් වෙලා හොඳ ලස්සන කාර් එකක් අරගෙන හොඳ ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙයන්. අනේ අම්මේ ඔබේ දරුවාට මේ අවුරුද්ද කියලා දෙන්න. පුතේ දුර්ලභයි බුද්ධෝත්පාද කාලය. පුතේ මනුස්ස ජීවිතය කියන එක දුර්ලභයි. සද්ධර්මය කියන එක පරම දුර්ලභයි. සංඝ රත්නය නැත්තම් කල්යාණ මිත්‍ර සේවනය කියන එක ඊටත් වඩා දුර්ලභයි. ඒ නිසා පුතේ මේ දුර්ලභ අවස්ථාව ලැබිච්ච වෙලාවේ භෞතික එකතු කර කර ඉන්න එපා. මේ පණිවිඩය මගේ රත්තරන් අම්මලා තාත්තලා තමන්ගේ දූ දරුවන්ට දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අම්මට gedara බුදුන් කියලා කිව්වේ ඒකයි. මොකද මේ ලෞතුරු දහමට පළවෙනියටම පාර පෙන්නන්නේ gedara ඉන්න රත්තරන් අම්මා. ඒ නිසා දරුවෝ වදපු නිසා අම්මට gedara බුදුන් කියලා කිව්වේ නේ. මේ ලෞතුරු දහමට පළවෙනියට පාර පෙන්නන බුදුරජාණන් වහන්සේ වගේ සම කෙනෙක් අම්මා කියලා කියන්නේ. පුතේ යන්න ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා දනිස් දෙක බිම තියලා අත් දෙක බිම තියලා නළල බිම තියලා පසඟ පිහිටවල වඳින්න. පුතේ යන්න පන්සල තියෙනවා එන්න බෝධි පූජාව තියමු අපි. එන්න බුද්ධ පූජාව තියමු. එන්න මලක් පහනක් පූජා කරමු. ආදී වශයෙන්. තමන්ගේ දරුවට මුලින්ම මේ ලෝකෝත්තර ධර්මයට පාර පෙන්නන්නේ අම්මා නිසා. අන්න අම්මට බුදුරජාණන් වහන්සේ කීවා gedara බුදුන් කියලා. ඒ නිසා තමන් gedara බුදුන් කියන পদවියෙන් පිදුම් ලැබුවා තමන්ගේ යුතුයකම හරියට වෙනවද කියලා බලන්න. තමන්ගේ යුතුයකම නිවැරදිව කරන අම්මා කෙනෙක් නම් තමන්ගේ දරුවන්ට කියලා දෙන්න පුතේ ඔබ ඉගෙන ගන්න පුළුවන් තරම්. ඒක ප්‍රශ්නයක් නෑ. පුතේ ඔබ ලොකු මිනිහෙක් වෙන්න ඒකත් ප්‍රශ්නයක් නෑ. හැබැයි එකක් මතක තියාගන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කෙදිනක හෝ පුතේ අපිට අහිමි වෙලා යනවා. ඒ නිසා භෞතිකයේ පස්සේ මේ භෞතික සම්පත් එකතු කරලා ගොඩ ගහ ගන්න තැනට නෙමෙයි. පුතේ ඔයා ගාව වැඩිපුර මොනවා හරි තියෙනවා නම් නැති බැරි මිනිස්සෙක් දැක්කොත් ඒක දන් දෙන්න පුරුදු වෙන්න මගේ පුතේ. බඩගින් ඉන්න අහිංසක සත්වෙක් දැක්කොත් ඔයා කන කෑම වේලෙන් කටක් හරි දීලා කන්න පුරුදු වෙන්න මගේ පුතේ. තව කවුරු හරි මේ ලෝකේ ජීවත් වෙන මේ ටික කාලේ සතුටින් ඉන්නවා නම් සප සම්පත් තියාගෙන ඉන්නවා නම් ඒ අයට කවදාවත් ඊර්ෂ්‍යා කරන්න එපා මගේ පුතේ. ඒ අයගේ සතුට දැකලා ඔබ සතුටටපත් වෙන්න මගේ පුතේ. ඒ අයගේ සතුට දැකලා ඔබ මුදිතාව උපදවා ගන්න මගේ පුතේ කියලා. ගුණධර්ම පුරුදු කරන තමන්ගේ දරුපැටව බෝසත් දරුවන් බවට පත් කරන්න. තමන්ගේ දරුපැටවුන් සත්පුරුෂයන් බවට පත් කරන්න. තමන්ගේ දරුපැටවුන් උතුම් මිනිසුන් බවට පත් කරන්න. එහෙම වුණොත් පින්වත්නි මතුමතුත් මේ ලෝකෙට තව තවත් බුදුවරු පහළ වේවි. මතුමතුත් මේ ලෝකෙට තව තවත් රහතන් වහන්සේලා පහළ වේවි. සරියුත් මුගලන් ආදී මහෞතුමන් වහන්සේලා මතුමතුත් මේ පොළොව තලයේ පහළ වේවි. ඒ නිසා ඔබට මේ වගකීම තියෙනවා අලුත් අවුරුද්ද ලැබපු වෙලාවේ මේ අවුරුද්ද විතරක් සුබ කරගන්න නෙමෙයි. මතු ලබන අවුරුද්ද සුබ කරගන්න නෙමෙයි. Tamanගේ කුසට ලැබිච්ච මේ පින්වන්ත දරුවගේ සංසාර ජීවිතයම සෝපත් කරන්න ඔබට පුළුවන් නම් ඔහුට ධර්මයෙන් අවවාද කරන්න. දුලබ මිනිස් බව ලැබුණු නිසා, දුලබ බුද්ධෝත්පාද කාලය ලැබිච්ච නිසා මගේ පුතේ සියල්ලම පසකලා හරි කමක් නැහැ. පුළුවන් නම් චීවරයක් දාගෙන, ගුණපිළිවෙත් පුරාගෙන මේ සංසාර ජීවිතෙන් ඔබත් ඈතර වෙන්න උත්සාහ කරන්න. ඔබත් ඈතර වෙලා අපිවත් ඈතර කරවන්න. අපිටත් මේ සංසාර දුක්ගිනි නිවන පාර කියලා දෙන්න කියලා තමන්ගේ දරුවන්ව ගුණ යහපත් කම් වලින් පෝෂණය කරන වගකීම මේ අලුත් අවුරුද්දේවත් අම්මලා ගත්තොත් මේ ලංකාව මීට වඩා ලස්සන තැනක් බවට පත් වේවි කියන එක නම් විශ්වාසයි. නිසයි කාරණාව සිහිපත් කරලා ප්‍රශ්නෙට පිළිතුර නිමාවටපත් කරනවා. එහෙමයි අපේ හාමුදුරනේ මට යලිත් විරාමයකට යන්නට අවසර ලබා දෙන්න www.mahima.lk අපගේ වෙබ් අඩවිය හරහා ඔබට අපිව ශ්‍රවණය කරන්න හැකියාවක් තියෙනවා. මහිම රේඩියෝ අපගේ Facebook ගිණුම Facebook පිටුව හරහාත් ඔබට අපිව සජීව ලෙස ශ්‍රවණය කරන්න හැකියාවක් තියෙනවා. ඔබට ධම්මානුධම්ම පටිපදා පෙර ප්‍රචාරය වූ වැඩසටහන් මහිම රේඩියෝ YouTube channel එක වෙත පිවිසුනොත් දැක ගන්නට ශ්‍රවණය කරන්නට හැකියාවක් තියෙනවා. ඔබට මහිම රේඩියෝ පැරණි වැඩසටහන් මෙන්ම නව වැඩසටහන් පිළිබඳව ඉක්මනින් දැනුවත් වන්න අපගේ YouTube channel එක subscribe කරන්නටත් ආරාධනා කරනවා. අපි කෙටි විරාමයකට යමු වෙමු. විරාමයෙන් අනතුරුව යලිත් මහිම රේඩියෝ ධම්මානුධම්ම පටිපදා වැඩසටහනත් සමග සම්බන්ධ වෙමු. හොඳයි අපි යලිත් සම්බන්ධ වෙන්නේ මහිම රේඩියෝ ධම්මානුධම්ම පටිපදා වැඩසටහනත් සමග. අපි අද කතා බහ කරන්නේ අලුත් අවුරුද්ද උදා වුණා. ඒ උදා වුණු අලුත් අවුරුද්ද සාර්ථක කරගන්නට ධාර්මිකව අපි කළ යුතු දේ පිළිබඳව. හොඳයි අපේ හාමුදුරනේ දැන් ඔබ වහන්සේ අද වැඩසටහන පුරාම අපිට මේ පැහැදිලි කරන ධර්ම කාරණා තුල මට හිතෙනවා අපේ හාමුදුරනේ මේ සුබ පැතීමම ප්‍රමාණවත් නැහැ අපේ ජීවිතය සුබ වෙන්න, මේ ලැබූ නව වසර සාර්ථක කරගන්න. අපි ධාර්මිකව ධර්මයට අනුකූලව හැසිරුනේ නැත්නම් මේ කිසිම දෙයක්
සුබ වෙන්න සාර්ථක කරගන්න අපිට හැකියාවක් නැහැ. එතකොට අපේ හාමුදුරනේ ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට ධර්මය හැර ජීවිතයට වෙනත් සරණක් නැද්ද අපේ හාමුදුරනේ? ඔව්. ඇත්තටම මේ කියාගෙන යන කාරණා සියල්ලම කෙනෙක් සංක්ෂිප්තව අධ්‍යයනය කරලා බැලුවොත් ඔවුන්ට දැනගන්න පුළුවන් මේ කියන හැම තැනකදීම පින්වත්නි අපිට ගන්න පුළුවන් එකම දේ තමයි ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන්න ඕනි කියන එක. ධර්මයෙන්ම තමන්ගේ ජීවිතයට සරණක් කරගන්න ඕනි කියන එක. ධර්මයෙන්ම තමන්ගේ ජීවිතයට පිහිටක් කරගන්න ඕනි කියන එක. මොකද පින්වත්නි මේ විවාහාරික දේවල් ඇත්තටම අලුත් අවුරුදු වේවා, උපන්දින වේවා, වෙනත් යමක් හෝ වේවා කිය අපි නිමිති ඇති කරගන්නේ සම්මුති විදිහට නෙමේ ලෝකේ. එතකොට හැම සම්මුතියක් කුඩම හැම සම්මුතියක්ම පාගල යටපත් කරලා දාලා අපිට පුළුවන් නම් පරමාර්ථය සාක්ෂාත් කරගන්න. දැන් ඒකට හොඳම උදාහරණය තමයි රූපය කියන එක. රූපය කියන එක පින්වත්නි දුරු කරලා අපිට නිවන් යන්න බෑ. රූපය කියන එක විදර්ශනා කරගෙන නිවනට යනවා මිසක් රූපය කියන එක කෙනෙක් දුරු කරලා නිවන් යන්න හදනවනම් ඒක වෙන දෙයක් නෙමෙයි. මොකද සංස්කාර පිළිබඳව ඇලීම හෝ ගැටීම කියන එක නැති වෙන්න පින්වත්නි රූපේ යථාර්ථය දැකලා ඒ රූපය කෙරෙහි හෝ ඒ සංස්කාරයන් කෙරෙහි හෝ ඇති කරගන්න උපේක්ෂාව මත. එතකොට සංස්කාර පිළිබඳව ඇතිවෙන උපේක්ෂාව තමයි රූපය කෙරෙහි ඇතිවෙන ඇලීම නැති කරන්නේ. රූපය කෙරෙහි ඇලීම නැති වෙනකොටම රූපය කෙරෙහි ගැටීමක් නැති වෙලා යනවා. ඇලීමයි ගැටීමයි දෙකම නැති වෙච්ච තැන සංකාර උපේක්ඛා කියන ඥානෙ හිත පිහිටනවා. සංකාර උපේක්ඛාවට සමවැදිච්ච කෙනාට පින්වත්නි සෝතාපන්න මාර්ගඵලය කියලා කියන්නේ බොහොම උපචාර අවස්ථාවේ තියෙන එකක්. ඒ නිසා ඒකට වැඩි වෑයමක් දරන්නේ නැතුව නැවත නැවත වාරයක් සංස්කාර පරිමදමින් සංස්කාර පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරමින් තමන්ගේ ජීවිතයට මේ සංස්කාර වලින් වෙච්ච පීඩාව තමන්ගේ ජීවිතයට මේ සංස්කාර වලින් ඇති වෙච්ච දැවිල්ල තමන්ගේ ජීවිතයට මේ සංස්කාර වලින් ඇති වෙච්ච දැවිල්ල ආදී දේවල් මනසිකාර්ය කරලා සංස්කාරයන් පිළිබඳව ඇලීමක් ගැටීමක් නැති වෙච්ච කෙනා තමයි සංකාර උපේක්ඛාව හිත පිහිටවාගෙන නිර්වාණ ධාතුව කරා ගමන් කරන්නේ. අන්න ඒ වගේ පින්වත් මේ විවාහාරික වර්ෂයන් විවාහාරික වශයෙන් පවතින උපන්දින ආදී මේ හැම එකක්ම ඒ මත පිහිටලා පින්වත්නි තමන්ගේ අම්මා මැරිච්ච වෙලාවක තාත්තා මැරිච්ච වෙලාවක හෝ වේවා. ඒ මතේ වැටිලා දුක් වෙන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ මලකඳ දිහා බලාගෙන ඔබට පුළුවන් නම් කල්පනා කරන්න දෙයියනේ මගේ තාත්තත් නැති වුණා නම් මමත් නැති වෙනව නේද? එහෙනම් මේ తాවකාලිකව ගෙවන ජීවිතයේ අර්ථය කුමක්ද? මේ ජීවිතය નિરර්ථකයි නේද කියලා නැවත නැවත ඔබට කල්පනා කරන්න පුළුවන් නම් අන්නේ කල්පනාව තමයි ඔබ නිර්වාණ ධාතුව කරා අරගෙන යන්නේ. ඒ නිසා පින්වත්නි මේ විවාහාරික වර්ෂය පවා මේ සම්මුති වර්ෂය පවා 2019 ලැබුවා කියන මේ සම්මුතිය උඩ පවා ඉඳගෙන ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතය ධර්මයට නතු කරන්න. මේ කියාගෙන යන කාරණාව තුළ තියෙන ඒක තමයි. ඒකනේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනව නෙමේ. ස්වාමිනී පිරිහීමේ ලකුණු මොකක්ද කියලා. වෘද්ධියටපත් වීමේ ලකුණු මොනවද කියලා අහනකොට භාග්‍යතුන් වහන්සේ කියනවා ධම්මකාමී බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. යම් කිසි කෙනෙක් ධර්මයට කැමති නම් එයා වෘද්ධියට පැමිණෙනවා. යම් කිසි කෙනෙක් ධම්මදෙස්සී ධර්මයට ද්වේෂ කරනවා නම් ධර්මයට අරුචි නම් එයා පිරිහීමටපත් වෙනවා. මේක තමයි ලෝකයේ සනාතනික ධර්මය. ඒ නිසා පින්වත්නි මේ මොන එකක් මත හරි හිඳලා කමක් නැහැ. ඇත්තටම අපි මේ විවාහාරික වර්ෂය පවා සාධාරණීකරණය කරන්න හදන්නේ ඒ නිසා. නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ සුද්ධ පස්සේ කාලෙකදී අරගෙන ආපු වෙන කාරණාවක් කියන එක. නමුත් ඒක නෙමෙයි මෙතන වැදගත්. මෙතන වැදගත්කම තමයි මේ ලැබුවා කියන අලුත් අවුරුද්ද තුල හරි ඔබට පුළුවන් නම් අදිෂ්ඨානයක් අරගෙන තමන්ගේ ජීවිතයට හිත පිහිටවන්න. අන්න එතනින් ඔබට පුළුවන්කමක් ලැබෙනවා ධර්මයේ සරණ ලබන්න. ඒ ධර්මයේ සරණ ලැබීම අර පෙර කිව්වා වගේ එහෙනම් මේ ලැබුවා වූ සම්මුතිය පවා ඔබට පුදුමාකාර ආශ්චර්යයක් වාසනාවක් සපක් ගෙනල්ලා දුන්න සම්මුතියක් කියන එක අපිට ජීවිතයට හරව ගන්න පුළුවන්. හැබැයි හරි ආකාරයෙන් මේක ප්‍රයෝජනෙට ගත්තොත්. එහෙම නැතුව පින්වත්නි නිකන් මේ දෙසැම්බර් 31 වෙනිදා රැයට රතිඤ්ඤා ටිකක් දාලා බඹර චක්‍ර ටිකක් පත්තු කරලා නිලාකෝරු දෙකක් පත්තු කරලා උදේට කිරිබත් ටිකක් කාලා සුබලුත් අවුරුද්දක් වේවි කියන තැනට නම් යන්න එපා. සුබලුත් අවුරුද්දක් කෙසේ වෙතත් හිටියටත් වඩා අන්තයට වැටිච්ච අවුරුද්දක් බවට පත් වේ. ඒ නිසාම සංසාර ජීවිතේ පවා දුක්ගින්දර හට ගන්න ජීවිතයක් බවට පත් වෙන්න පුළුවන්. එනිසා ඒ කාරණාව මේ විදිහට සිහිපත් කරන්න කැමතියි. එහෙමයි අපේ හාමුදුරනේ අපි අද ධම්මානුධම්ම පටිපදා වැඩසටහනේ අවසන් භාගයට කෙමෙන් ළඟා වෙමින් පවතින්නේ. මම ඔබ වහන්සේගෙන් අවසාන ප්‍රශ්නය විදිහට විමසන්න කැමති අපේ හාමුදුරනේ අපේ හිතවතියක් විමසපු කාරණාවක්. අපිට මේ ප්‍රශ්නය යොමු කරන්නේ පදවි ශ්‍රීපුර පදිංචි ඉෂාරා මුණසිංහ මහත්මිය. ඇය අපෙන් විමසනු අපේ හාමුදුරනේ අලුත් අවුරුද්දේ
කිරි ඉතිරවීම වගේ චාරිත්‍ර සිදු කරනවා. එතකොට මේ චාරිත්‍රවල තියෙන ධර්මානුකූල කාරණා මොනවද? මේ කිරි ඉතිරීම වගේ තියෙන වත්පිළිවෙත් වල තියෙන වටිනාකම් මොනවද? ඒ වත්පිළිවෙත් ඒ ආකාරයෙන්ම සිදු කළ යුතුයද කියලා ඉෂාරා මහත්මිය අපෙන් විමසනවා. අපිට පිළිතුරක් ලබා දෙන්නකෝ අපේ හාමුදුරුවනේ. ඔව් පින්වත්නි මේ කාරණාවේදී මෙතන සමහරු මිත්‍යා දෘෂ්ටික පිළිවෙත් පවා අනුගමනය කරනවා අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා මේ අලුත් අවුරුද්දේ පළවෙනියටම පොල් ගාලා අරව මේවා කරලා මේ පුල්යාර දෙවියන්ට පවා සමහරු පූජා පවත්වනවා. ගෙදර බුදුපහන තියන්න කලින් කෙනෙක් පුල්යාර දෙවියන්ට පූජා පවත්වනවා නම් ඒක විහිළුවක්. මොකද පිටින් මේ Hindu ආගමෙන් ආපු දෙවි කෙනෙක්නේ ඇත්තම කතාව මේ පුල්යාර දෙවියෝ කියලා කියන්නේ. දැන් පින්වතුන්ලා හිතනවා ඇති ස්වාමීන් වහන්සේ ටිකක් මේ දෙවියත් එක්ක මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා. නෑ පින්වත්නි. මොකද අද ගමකට ගිහිල්ලා බලන ඔය අනුරාධපුරෙන් උඩ ගම්වල හන්දියක් ගන්න මේ පුල්යාර රූප තියලා. පිටින් මොකක්ද මේ කරන වැඩේ තේරුම කියලා කල්පනා කරලා බලන්න. මේක ආවේ මේ ඉන්දියාවේ ඉඳන් එන අන්‍යාගමික පිරිස් එක්ක කියනක ඔබ දන්නේ නැතිව ඔබ මේකට වදින්න පුදන්න ලෑස්ති වෙන්න එපා. පිටින් ඇයි ඔබට බැරි බුදුරජාණන් වහන්සේට මේ පූජාව කරන්න. සමහරු මේ එක එක ග්‍රහ පූජාවන් කියලා අනම්මනම් කරනවා. පින්වත්නි, ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශකීය කල්පලක්ෂයක් පාරමීදම් පුරලා මේක අවබෝධ කරගත්තේ. ඒ නිසා උන්වහන්සේට පුදන්න ඕනේ මල සිකුරුට සෙනසුරුට පූජා කරන්න එපා. උන්වහන්සේට පුදන්න ඕනේ මල වෙන කාටවත් පූජා කරන්න එපා. ඒ මල බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඔබට පුළුවන් නම් අන්න පින්වත්නි. ජ්‍යොතිෂ්‍ය කියන එක මේක අතහරින්නම කියනවා නෙමෙයි. නමුත් ඔබට කැමති නම් ඔබට හිතෙනවා නම් සුදුසු වෙලාවක් ඔය රාහු කියනවා අරවා කියනවා ඉරුදා වෙන වෙලාව කියනවා බහින වේලාව කියනවා මේක නරක නෑ ගිහියන්ට. හැබැයි මේ මතම වැටෙන්න එපා පින්වත්නි. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට නම් මේක අදාළ වෙන්නේ නැහැ කියන කාරණාව සිහිපත් කරන්න ඕනි. නමුත් ඔබේ හිතේ යම් සැකයක් තියෙනවා නම් ඒ දේවල් කරගත්තාට ගැටලුවක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙම තිබ්බනේ නේ. නම් තැබීමේ උත්සවයට දින තිබ්බා. එතකොට එතන ආපු තව සබහෝ දෙනෙක් කිව්වනේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙම මෙයා එක් බුද්ධත්වයටපත් වෙන කුසක්විති රජ වෙනවා කියලා. ඒ නිසා මේ නිමිති දැකලා යම් දේවල් කියන්න පුළුවන්. ඒ නිමිති දැකලා යම් දේවල් කිව්වට කමක් නැහැ. හැබැයි ඒ නිමිති මැත්තේ වැටිලා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එපා. හරියට මෙන්න මේ වගේ. අපිට කෙනෙක් කියනවා අද වහිනවා. අද වහිනවා කිව්වහම පින්වත්නි නුවණ නැති කෙනා මොකද කරන්නේ? තමන්ගේ යන්න තියෙන ගමන් ඔක්කොම පැත්තකට දාලා නිකන් ඉන්නවා. හැබැයි නුවණ තියෙන කෙනා කල්පනා කරනවා අද වහිනවා නම් වහිපොදි. වහිනවා කියලා මොකෝ මං ගෙදරට වෙලා ඉන්නේ. මෙහෙම කල්පනා කළා. කුඩයක් හරි අරගෙන තමන්ගේ ගමන යනවා. එහෙනම් වැස්සට කුඩේ පාවිච්චි කරනවා වගේ යම්කිසි අපල උපද්‍රවයක් තියෙනවා කියලා හරි වෙන මොකක් හරි කියලා හරි ජ්‍යොතිෂ්‍ය පාවිච්චි කරනවා නම් පින්වත්නි ඒකට තමන්ගේ ජීවිතය පුදලා ජීවත් වෙන්න එපා. තමන් වීරයෙන් තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න. එහෙම වුණොත් පින්වත්නි ඔය තරු වලට, ග්‍රහ වලට, අරවා වලට මේවා වලට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා කිං කරිස්සන්ති තාරකා. මේ තරු වලට මොනවද පින්වත්නි අපේ ජීවිතේට කරන්න පුළුවන්? එහෙම තරු වලට අපේ ජීවිතේට මුකුත් කරන්න බෑ. ඉතින් මේ දෘෂ්ටි එකපාරම ගලවන්න බෑ. ඒ නිසා තමයි මම මේක යම් තරමක් හෝ සාධාරණීකරණය කළා නම් කළේ. නමුත් පින්වත්නි මේ ඔක්කොම බොරු දේවල්. අපිත් ඕනෑ තරම් කොටි හදලා තියෙනවා. ඕනෑ තරම් බුද්ධ ප්‍රතිමාරව මේවා තැන්පත් කරලා තියෙනවා. අපි කවදාවත් පින්වත්නි ඕවට වෙලාවල් නැකත් බලන්නේ නැහැ. හැබැයි අපි ඉන්න ආරණ්‍ය සේනාසනවල කවදාවත් පුල්යාර රූප තියාගෙන නැහැ. හතර අතේ ඔය ඒවා මේවා එල්ලලා නැහැ. හැබැයි පින්වත්නි අපේ ජීවිතේ පුදුමාකාර සතුටින් ගෙවෙනවා. අපේ ජීවිතේට ප්‍රශ්න නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න තියෙන්න පින්වත්නි වඳින දෙවියන් නිසා නෙමෙයි. තරු පිටලා තියෙන විදිය නිසා නෙමෙයි. තමන්ගේ ජීවිතේ මොකක් හරි කර්මයක් තියෙනවා නම් ඒ කර්මයක් යට කරගෙන තමන්ට වැඩ කරගන්න පුළුවන් කියලා තමන්ට හිතෙනවා නම් තමන් ඒක කරගන්න එක තමයි සුදුසු. ඒ නිසා ජ්‍යොතිෂ්‍ය පිළිබඳව කතා කිරීමේදී මේ මිත්‍යා දෘෂ්ටික පිළිවෙත් වලට නම් යන්න එපා. දැන් උදාහරණයක් විදිහට ගෙදරවල වල සාමාන්‍යයෙන් කිරි උතුරනවා. කිරි උතුරලා කිරිබත් හදනවා. මේක බොහොම හොඳ දෙයක්. ඒව අපේ සංස්කෘතියෙන් පැවතගෙන එන උදේ පාන්දර කිරි ටිකක් දකිනකොට සතුටක් ඇති වෙනවා. ඒ සතුට නිසාම ගෙදර මිනිස්සු හොඳට කිරිබත් ටිකක් ලුණු මිරිස් ටිකක් කාලා එදා දවස සතුටින් ඉන්නවා. පිටින් දවසක් හරි කමක් නැහැ සතුටින් ඉන්න පුළුවන් නම් ඒ සංස්කෘතිය රැකගන්න. ඒ නිසා ඒ සංස්කෘතිය විනාශ කරගන්න එපා. හැබැයි නොපෙනෙන දෙවියන් වැන්දා කියලා, නොපෙනෙන බලවේගයන් වැන්දා කියලා නම් ඔබේ අලුත් අවුරුද්ද සුබ වෙන්නේ නැති බව මතක තියාගන්න ඕනි. එහෙම මතක තියාගෙන තමන්ගේ ජීවිතයේ තියෙන යහපත් සංස්කෘතියෙන් රැකගන්න අනවශ්‍ය විදියට ජ්‍යොතිෂයන් පස්සේ වැටිලා සමහරු ගෙදරින් එළියට යන්නත් වෙලාව බලනවා. ආපහු එනකොට ගෙට එන්නත් වෙලාව බලනවා. නිදා ගන්නත් වෙලාව බලනවා. ඇඳ තියෙනකොට බලනවා බස්නාහිරට දොළුව දාලා තියෙන දකුණටද කියලා. බුදු පිළිමේ තියෙනකොට බලනවා එළියද තියලා තියෙන්නේ ඇතුළේද කොයි පැත්තේද තියලා තියෙන්නේ කියලා. මේ ඔක්කොම බොරු දේවල්. ඒ නිසා පින්වත්නි ජ්‍යොතිෂයට ප්‍රථම තැන දෙන්නේ නැතුව ජීවිතේ Tamanගේ හිතට
දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක සසඳනකොට නිවැරදිම දේ මොකද්ද කියලා. අන්නේ නිවැරදිම දේත් එක්ක තමන්ගේ ජීවිතේ ගලප ගන්න උත්සාහ කරන්න. ඒ කාරණාවත් සිහිපත් කරලා ඔබ හැම දිනාටම පුණ්‍යානුමෝදනා පූර්වක වෙනවා. විශේෂයෙන්ම අද දවසේ මෙවැනි වැඩසටහනක් කරා මිනිස්සුන්ට යථාර්ථය කෙටියෙන් නමුත් පැහැදිලි කරගන්න අවස්ථාවක් සලසා දීම පිළිබඳව මහිම රේඩියෝවටත් ඒ වගේම අපිට මේ ගැටළු යොමු කරන පින්වතුන්ලා හැම දිනාටමත් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් පැතු බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වීම පිණිස මේ කුසලයන් හේතු වේවා වාසනාව වේවා පාරමී වේවා ලැබවා වූ නව වසරත් ලබන්නා වූ මතු නව වසරවල් වලත් සුබම සුබ නව වසරක් වීමට තථාගත ධර්මයම ඔබට පිහිට පිණිස පවතිවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණත්වයේම පිහිටාවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නෙහි කල්යාණ මිත්‍ර ඇසුර නිරතුරුවම ඔබට ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.